රිෂාඩ් බඩූර්දීන්ගේ සහෝදරයා නිදොස් කොට නිදහස්. හැබැයි ඡන්ද කාලේ අර 5 වෙනි මණ්ඩලයේ 7 වෙනි මණ්ඩලයේ චිත්‍රපටයේ ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. පාස්කු ප්‍රහාරයේ මහා මොළහරුවන් ලංකාවේ ප්‍රබලතම දේශපාලන යාන්ත්‍රණය නිර්මාණය කරන්නට අපි අද පුත්තලම් දිස්ත්‍රික්කයේ පුරාවටම ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මාස 6ක් වයස ඇති අපේ පක්ෂය 6න් 4ක්ම ලොක්ඩවුන් ෂට්ඩවුන් ගෙදර ඇතුලේ හිටියේ. මාස 2ක මැතිවරණ ව්‍යාපාරයක් කරලා 27,70,000කට වැඩි ඡන්ද අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක් 23.9ක ඡන්ද ප්‍රතිශතයක්. කොටින්ම කිව්වොත් SWRD බණ්ඩාරනායක මැතිතුමාටත් බැරි වුණා පළවෙනි වතාවට ඡන්දේ කරලා මේ වගේ ලොකු ප්‍රගතියක් ලබා ගන්න. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අපි වාර්තාවක් තියලා තියෙනවා. ඒ වාර්තාව තමයි ලියාපදිංචි වෙලා කෙටි කාලයක් තුල මැතිවරණයකට මුහුණ දීලා මේ වගේ ප්‍රගතියක් ලැබපු දේශපාලන බලවේගයක් පක්ෂයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තිබිලම නැහැ. එහෙනම් අපි සමගි ජන බලවේගය මේ මොහොතේ විපක්ෂයක් හැටියට රටට විශිෂ්ට සේවාවක් කරන රට ගොඩනගන අගයක් එකතු කරන ප්‍රගතියක් ඇති කරන ප්‍රගතිශීලී නූතනවාදී දේශපාලන බලවේගයක් බවට අපි කටයුතු කරනවා. හැම වෙලාවෙම හරි දෙයට අපි පෙනී සිටිනවා. හොඳ දෙයට හොඳයි කියනවා. වැරදි දෙයට වැරදි කියනවා. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැනත් අන්න එහෙමයි. හැම දෙයකටම විරුද්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුවෙන් හොඳ දෙයක් කරොත් ඒකට අපි උදව් කරනවා. ඒක තමයි නූතනවාදී විපක්ෂයක් කරන්නට ඕන. මෑත කාලේ නම් අපිට හොඳක් දකින්නට ලැබිලා නැහැ. නමුත් හොඳ දෙයක් වුණොත් හොඳ දෙයට හොඳයි කියන. වැරදි දෙයක් සිදු වුණොත් අනිවාර්යයෙන්ම වැරද්ද පෙන්නලා දීලා විකල්පයකුත් ඉදිරිපත් කරලා හැම මොහොතකදීම හැම අවස්ථාවකදීම අපි ජනතාවත් එක්ක හිට ගන්නවා. අපි රට වෙනුවෙන් හිට ගන්නවා. රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව, බහුමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, රට සුරක්ෂා කිරීම මේවා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා පමණක් නෙවෙයි ඒ වෙනුවෙන් සටන් කරන්නට අපි සූදානම්. එනිසා මිත්‍රවරුනි අද අපි රට ගැන හිතනකොට හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන. බොහෝ අවස්ථාවල අපිට දකින්නට ලැබෙන්නේ දේශපාලන ටෙලි ඩ්‍රාමා බොහෝම ලස්සනට කතාව හදලා නළුව නිර්මාණය කරලා බොහොම ලස්සන ටෙලි ඩ්‍රාමා ක්‍රියාත්මක වෙනවා. 5 වෙනි මණ්ඩලයේ 6 වෙනි මණ්ඩලයේ 7 වෙනි මණ්ඩලයේ සුපිරි මණ්ඩලයේ චිත්‍රපට අපිට දකින්නට ලැබෙනවා. හැම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ ජනතාව මුලා කරන්න. දැන් බලන්න මිත්‍රවරුනි 20 වෙනි සංශෝධනය කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙනවා. රටේ උත්තරීතර නීතිය වෙනස් කරනවා. මේකද රටේ ප්‍රමුඛතාවය. අද අපේ රට සංවර්ධන ශාස්ත්‍රයේ පහළටම වැටී යනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වීගෙන යනවා.
හැබැයි නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට ගේන ප්‍රධානතම යෝජනාව තමයි 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් පහුගිය මැතිවරණ කාලේ කතා වුණු මාතෘකා දිහා බලනකොට 20 වෙනි සංශෝධනයක් ගැන කතා කරේ නෑනේ. 24 පෑම කතා කරේ පාස්කු ප්‍රහාරය ගැනනේ. එතකොට හරිනම් අද ගේන්නට ඕන පළවෙනි නීතිය මොකක්ද? මම විශ්වාස කරන ආකාරයට. අපිට ශක්තිය තිබුණා නම් අපිට හයිය තිබුණා නම් සමගි ජන බලවේගය ගැන පළවෙනි නීතිය තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු සැලසුම් කරපු දශමයකින්වත් ගෑවුණු ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම මරණීය දඬුවම ලබා දී. ඔන්න රටේ ප්‍රමුඛතාවය. ඔන්න ජාතික න්‍යාය පත්‍රයේ එකටම තිබෙන්නට ඕන දේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු අයට මරණීය දඬුවම ලබා දී. ඒක අපි විශ්වාස කරන්නේ. ත්‍රස්තවාදයට කුඩු ජාවාරමට සම්බන්ධ ඒ අත්තුන්ට දෙන්න ඕනේ සිංගප්පූරුවේ සැලකිල්ල. මොකද්ද හෙරොයින් ජාවාරම කරන අයට සිංගප්පූරුවේ ලබා දෙන සැලකිල්ල? කෙලින්ම මරණීය දඬුවම. ඇමරිකාවේ ජනාධිපති කෝල් කරලා කිව්වත් අනේ අපේ පුරවැසියව බේරලා දෙන්න මරණීය දඬුවමෙන්. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ අගමැතිතුමා කිව්වා ඇමරිකාවේ ජනාධිපතිතුමාට ඔබගේ දේ බලා ගන්න ඔබගේ රටේ දේවල් බලා ගන්න මම මගේ රටේ දේවල් බලා ගන්නම් කියලා අර කුඩු ජාවාරම හෙරොයින් ජාවාරම කරපු ඇමරිකානු ජාතිකයව පෝරකේට යවුවා. මරණීය දඬුවම ලබා දුන්නා. දැන් අපේ රටේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා ඡන්දේ කාලෙට. දැන් මොනවද මිත්‍රවරුනි ඡන්දේ කාලේ පාස්කු ප්‍රහාරය ගැන නොකිව්වේ? මොකද රිෂාඩ් බරූරින්ද කිව්වේ? මල්ලි සම්බන්ධයි කිව්වා පාස්කු ප්‍රහාරයට. ඒ ටෙලි ඩ්‍රාමා එක බොහොම ලස්සනට ක්‍රියාත්මක කරා ඡන්දේ කාලේ. මහ ජනතාව රවට්ටන්න. දැන් මොකද කියන්නේ? කිසිදු සාක්ෂියක් නැහැ. කිසිදු සම්බන්ධයක් නැහැ. රිෂාඩ් බදූර්දීන්ගේ සහෝදරයා නිදොස් කොට නිදහස්. හැබැයි ඡන්දේ කාලේ අර 5 වෙනි මණ්ඩලයේ 7 වෙනි මණ්ඩලයේ චිත්‍රපටයේ ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. පාස්කු ප්‍රහාරයේ මහා මොළහරුවන්. ඉතින් මම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා මේ දේශපාලන විකට රංගන නතර කරලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ සැලසුම් කරපු ඒ නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත් කරපු ඒ සියලුම දෙනාට නීතිය හමුට ගෙන ඇවිල්ලා සිරදනුවම නෙවෙයි මරණීය දඬුවම ලබා දෙන්නට ඕන. ඒක පාඩමක් කරගන්නට ඕන. අනිකුත් සියලුම දෙනාට මේ වගේ නීච ත්‍රස්ත ක්‍රියාවන් වලට සම්බන්ධ වුණොත් මේක තමයි අත්පත් වෙන ඉරණම. අන්න ශක්තිමත් දේශය. අන්න ශක්තිමත් ශ්‍රී ලංකාව. නමුත් මේ ශක්තිමත් ශ්‍රී ලංකාව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බොරුවට චිත්‍රපට හදනවා. ඡන්දේ කාලේ 24 පෑම කතා කරේ පාස්කු ප්‍රහාරය ගැනනේ. දැන් මොකද? දැන් ඡන්දෙන් පස්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කිව්ව කට්ටියට දැන් කියනවා නෑ කිසිම සම්බන්ධයක් නැහැයි කියලා නිදහස් කරනවා. මාස 5ක් හිරේ තියාගෙන අර දේශපාලන විකට රංගනයේ ක්‍රියාත්මක කරා. රටේ ජනතාවත් සමහර විට හිතන්නට ඇති බහුතරයක් මගේ අම්මේ මේ බලන්නකො මේ මහා රකුසෝ ටික. දැන් රකුසොන්ට මොකද වෙලා තියෙන්නේ? රකුසෝ පූස් පැටියෝ කියලා ආණ්ඩුවම කියනවා. මොකද්ද මේ විහිළුව? මෙහෙම හැසිරෙන්නේ ඇයි?
හිතන් ඉන්නවා මේ රටේ ඉන්නේ කියන හැම දෙයක්ම විශ්වාස කරන මෝඩ ජනතාවක් කියලා. එහෙම හිතනවා ඇති. නමුත් මම පැහැදිලිවම කියනවා අපේ රටේ ජනතාව මෝඩ ජන කොට්ටාසයක් නෙවෙයි. ඊ타මත්ම බුද්ධිමත් ජන කොට්ටාසයක්. මේ මැතිවරණ කාලේ නටපු නැටිල්ල ඒ කරපු රැවටිල්ල අපේ ජනතාව අමතක කරන්නේ මම විශ්වාස කරනවා නිසි වේලාවට නිසි කලට නිසි ලෙසට ඒවට ප්‍රතිචාර දක්වයි. ඒ නිසා මිත්‍රවරුනි හොඳට මතක තියාගන්න මේ ආණ්ඩුවෙන් නම් මේ රජයෙන් නම් තමුන්නාසලට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. උන්නම් හෙට අනිද්දාට ටේප් පටි ටිකක් තමුන්නාසලට බෙදලා දෙයි. පොළට යනකොට පොල් ගෙඩි ටික මැනලා ගන්න. දැන් 69 ලක්ෂයක් වරම් ලබා දුන්නේ පොල් ගෙඩි මැනලා ගන්නනේ. මෙන්න අද රටපත් වෙලා තිබෙන ඉරණම.